පුරවැසියෝ පාරට බහින්න ඕනෙත් නැහැ, වැඩිහිටියෝ පාරට බහින්න ඕනෙත් නැහැ. පොඩි එවුන් උනත් ගහලා එලවනවා මේ ආණ්ඩුව. ඒතර මේ අය බොහොම පැහැදිලිවම චීන පපට්. මේගොල්ලෝ නිකන් චීනුන්ගේ කෙමනවල්. අන්තිමේදී ලොක්ඩවුන් එක ඉවර වෙලා අපි වැඩට යනකොට වීසා ගන්න නියම වුණොත් ඒක පුදුමයක් නෙමෙයි. දීවරයෝ පාරට බහින්න නියමිතයි කියලා අන්න සංඥාව දුන්නා. කිව්ව ගමන් සතියක් දික් කළා. චීනේ ඉතුරු වෙන කුණකස් කැබැල්ලෑ වගේ හැම ඉඳලම, ඉබ්බගේ හැම ඉඳලම, වවුලගේ හැම ඉඳලම නොකන මල දානයක් නැති රටක් චීනා කියන්නේ. මේක ආණ්ඩුවක් නෙමෙයි කොඩි විනයක්. මේ ආණ්ඩුව නැත්තම් මේ රාජ්‍ය නායකයා බලයටපත් කළේ මේ රටේ ජනතාවද චීන ජනතාවද කියලා. එක එක පොලොස් කොට්ටොරු, එක එක හපාචි, එක එක පිම්පි, එක එක නලු නිලියෝ දැන් හුන්ට ඕන විදියට තමයි මේ තීන්දුව තීරණ ගන්නේ. The News Reporter. මුළු ලෝකයේම කොරෝනාව මර්ධනය කළා. කොරෝනාව සුවපත් වුණත් ලංකාවේ කොරෝනාව මර්ධනය කරන්නේ නැහැ. මතක තියාගන්න, ලංකාවේ ආණ්ඩුව කොරෝනාව මර්ධනය කරන්නෙත් නැහැ, මර්ධනය වෙන්න ඉඩ තියන්නෙත් නැහැ. අපිට පේන දෙයක් තමයි මේ ආණ්ඩුව ආරක්ෂා වෙලා තියෙන්නේ. මේ ආණ්ඩුව තමන්ගේ නොහැකියාව, තමන්ගේ අසමත්කම, තමන්ගේ දේශපාලන අභියෝග, තමන්ට එල්ලෙන දේශපාලන ආර්ථික සමාජීය හා පාරිසරික අභියෝග මේවාට මුහුණ දෙන්න ආණ්ඩුව යොදාගෙන තියෙන්නේ කොරෝනාව. කොරෝනාව නොවේ නම් මතක තියාගන්න, මිනිස්සුන්ට පාරට බහින්න පුළුවන් අවස්ථාවක් තිබුණා නම් මේ වන විට ආණ්ඩුව ගෙදර යවලා. මේ ආණ්ඩුව ගෙදර යවන්න පුරවැසියෝ පාරට බහින්න ඕනෙත් නැහැ, වැඩිහිටියෝ පාරට බහින්න ඕනෙත් නැහැ. පොඩි එවුන් උනත් ගහලා එලවනවා මේ ආණ්ඩුව. පොඩි එවුන් උනත් ගහලා එලවන තරමට මේ ආණ්ඩුව ඇද වැටිලා තියෙන්නේ. අන්නේ ඇද වැටිච්ච ආණ්ඩුව ආරක්ෂා වෙන්නේ. මේ ආණ්ඩුවට ආරක්ෂා වෙන්න තියෙන එකම පළිය තමයි කොරෝනාව. කොරෝනාවට පැතිරෙන්න එක පැත්තකින් ඉඩ අරිනවා. කොරෝනාව මර්ධනය කරන්නෙත් නැහැ. කොරෝනාව මර්ධනය කරන්න ඉඩ දෙන්නෙත් නැහැ. ඒ නිසා මේ ආණ්ඩුව ලෝකයේම කොරෝනාව මර්ධනය කරත් මේ ආණ්ඩුව කොරෝනාව මර්ධනය කරන්න ඉඩ තියන්නේ නැහැ. හැබැයි කොරෝනාව මර්ධනය කරන්න ඕන නම් ලංකාවේ අපි සරලවම කියන්නේ මේ ආණ්ඩුව ගෙදර යවන්න ඕනේ. මේ ආණ්ඩුව ඉන්න තාක්කල් කොරෝනාව මර්ධනය කරන්න බෑ. කොරෝනාව මර්ධනය කරන්න නම් මේ ආණ්ඩුව ගෙදර යවන්න ඕනේ. මේ ආණ්ඩුව ගෙදර යවන්න ඕනේ. මුලින්ම මේක මම කියන්න ඕනේ. ඊට පස්සේ මතක තියාගන්න, දැන් අපිට පේන දෙයක් තමයි මේ 2019 අවුරුද්දේ ඉඳලා 2019 මේ ආණ්ඩුව බලයට පත්වීමේ තැන ඉඳලා මේ දක්වාම අවුරුදු එකහමාරක කාලයක් පුරාවට අපිට පේන දෙයක් තමයි මේ ආණ්ඩුව ගෙනියන්නේ කොන්ස්පිරසි තියරි මත. කුමන්ත්‍රණ න්‍යායන් මතද කියන බරපතල සැකයක් අපිට එනවා. එහෙම නැත්නම් මේ ආණ්ඩු පාලනය සිදුවන්නේ මාෆියා කල්ලිවලට අවශ්‍යතාවය මතද කියන බරපතල සැකයක් අපිට එනවා. දැන් අපි ඊයේ දැක්කා කාදිනල්තුමා, ඒ වගේම පියතුමන්ලා, අර සිරිල් ගාමිණී පියතුමා වගේ අය බරපතල චෝදනාවන් රැසක් එල්ල කරනවා. විශේෂයෙන්ම වුන් පහුගිය කාල පුරාම කිව්ව විදිහට මේ පාස්කු ප්‍රහාරය පිළිබඳ තිබෙනා වූ සැක සංකා පිළිබඳව එය කුමන්ත්‍රණයක්ද කියන බරපතල සැකය දැන් බුරබුරා පැන නගිමින් තිබෙනවා. ආණ්ඩුව මේක විසඳන්න උත්සාහ කරන්නේ නැති බව පේන තියෙනවා. ආණ්ඩුව හතර වටේ යනවා. ආණ්ඩුව වටේ යනවා විතරයි. ආණ්ඩුව ප්‍රශ්නයට උත්තරයක් දෙන්නේ නැහැ. මේ ගැටලුවට උත්තරයක් දෙන්නේ නැහැ. අපි දැක්ක පහුගිය කාලෙම මේ ජනාධිපති කොමිෂන් සභාවේදී පවා බොහොම පැහැදිලිවම ප්‍රකාශ කළ තිබුණා මේක කුමන්ත්‍රණයක්ද, මේක දේශපාලන කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක්ද කියන එක මේ පාස්කු ප්‍රහාරය. අපි ඊයේ දැක්ක පියතුමන්ලා බොහොම පැහැදිලිව, කාදිනල්තුමා බොහොම පැහැදිලිව මේ පිළිබඳව චෝදනා කරනවා. ඒතර මේක තාම ආණ්ඩුව විසඳන්න උත්සාහ දරන්නෙත් නැහැ. ආණ්ඩුව වටේ යනවා විතරයි අපිට පේන්නේ. ඒ නිසා ඒක එතනින් පටන් ගත්තාම, එවැනි කුමන්ත්‍රණයකින් පටන් ගත්තාම ඒ ආකාරයට බලයටපත් වුණාට පස්සේ ආණ්ඩුව දැන් කටයුතු කරලා තිබෙන ආකාරය දිහා බැලුවාම ඒකට හොඳම උදාහරණයක් අපිට තියෙන බරපතල සැකයක් තමයි මේ කොවිඩ් 3 වෙනි රැල්ලේ ව්‍යාප්තිය. කොවිඩ් 3 වෙනි රැල්ලේ ව්‍යාප්තිය බැලූ බැල්මට එක්තරා විදිහකට පාස්කු ප්‍රහාරය හා සමාන. ඒ පාස්කු ප්‍රහාරයේ ස්වරූපය ගන්න මහා ප්‍රහාරයක්. නැත්නම් මේක කුමන්ත්‍රණයක්ද කියන බරපතල සැකයක් තියෙනවා. මොකද පෞගිය කාලේ අප්‍රේල් මුල ඉඳලාම මේ විශේෂඥයෝ අනතුරු ඇඟෙව්වා. මේ නැවත වතාවක් කොවිඩ් පැන නැගින්න නියමිතයි. නැවත රැල්ලක් එන්න පුළුවන්, අලුත් ප්‍රභේද ඇවිල්ලා තියෙනවා. ඒ නිසා මේකට මුහුණ දෙන්න ඕනේ. විතක මහජන පරීක්ෂකවරු කියනවා. හැබැයි ආණ්ඩුව මේක නොසලකා හැරියා. චේතනාත්මකව නොසලකා හැරියා. මේක පැතිරෙන්න ඉඩ දැම්මා. මේක පැතිරෙන්න ඉඩ ඇරියා. අවුරුදු උත්සව තිබ්බා.
අපි දැක්කන් සැනකෙලි උත්සව තිබ්බා මිනිස්සු කොහොමද ගියේ මිනිස්සු කොහොමද ඇවිද්දේ මොන නීතියද ක්‍රියාත්මක වුණේ නිරෝධායන නීතියක් තිබුණේ නැහැ මිනිස්සු වන්දනාවේ ගියා මිනිස්සු සංචාර කළා මිනිස්සු චාරිකාවල යෙදුණා ට්‍රිප් ගියා ඒතර මේක හතර අතේ පැතිරෙන්න ගියා මේක හතර අතරේ පැතුරුණා ඒ පැතිරෙනකොට මොකක්ද ආණ්ඩුවට කරගන්න පුළුවන් උනේ මතක තියාගන්න මේකයි අපිට කුමන්ත්‍රණයක්ද කියන බරපතල සැකේ තියෙන්නේ. මැයි මාසේ මුල වෙන විට ආණ්ඩුව පෝට් සිටි ආර්ථික කොමිෂන් සභාව පනත ගේනවා. මොකද ආණ්ඩුව දැනගෙන හිටියා මේකට බරපතල විරෝධයක් එල්ල වෙනවා කියලා. ඒ වන විටත් ජනතාව තුළ විවිධ දේශපාලන පක්ෂ මහජන ව්‍යාපාර පුරවැසි ව්‍යාපාර වෘත්තීය සමිති මේ වැඩපිළිවෙලට මේ පෝට් සිටියට නැත්නම් මේ පෝට් සිටි කොමිසමට විරුද්ධව බුරබුරා නැගෙන විරෝධයක් තිබුණා. ජනතාව තුළ විරෝධයක් දේශපාලන විරෝධයක් එල්ල වෙන්න නියමිතව තිබුණා. ඒ නිසා ආණ්ඩුව මොකද්ද කළේ? අපිට තියෙන බරපතල සැකය තමයි ආණ්ඩුවට අවශ්‍ය වුණා ජනතාව නිහඬ කරන්න. ආණ්ඩුවට අවශ්‍ය වුණා ජනතාව ගෙවල් වල හිර කරලා තියන්න. ආණ්ඩුවට අවශ්‍ය වුණා ඒක මර්ධනය කරන විදිහක් විදිහට මර්ධනය කරන නම් ජනතාව ගෙවල් වලට හිර කරලා තියන්න ඕනේ. ඒ නිසායි අපිට බරපතල සැකයක් තියෙන ආණ්ඩුව මේ සියල්ලම තිබීදී ජනතාව මරබියේ තමන්ගේ ජීවිත ගලවා ගැනීමේ සටනක යෙදලා තියෙද්දි ආණ්ඩුව කරේ මොකද්ද? පෝට් සිටි පනත සම්මත කරගෙන චීනට ඒක දුන්නා. දැන් කොහොමද අද ඇති වෙලා තියෙන තත්ත්වේ? දැන් මේ වන විට එලි දැක්කලා තියෙනවානේ මේ මොකද්ද? මේ ආර්ථික කොමිසමට පත් කරලා තියෙන සමාජිකයන් බලන්නකො පටන් ගන්න තැනදීම මේ ආර්ථික කොමිසම මොනතරම් වංචනික මොනතරම් වංචනික මේක මහා සූදුවක් කියන එක බොහොම පැහැදිලිව පේන්න තියෙනවා පත් කරලා තියෙන කොමිසම දිහා දැක්කාම කොමිසමේ සභාපතිවරයා කවුද? ජනාධිපතිවරයා ලැජ්ජ වෙන්න ඕනේනේ මේ පහුගිය කාලෙම මේ ආණ්ඩුව විපක්ෂයේ ඉන්න තාක් විපක්ෂයේ ඉන්නකොට කෑ ගැහුවේ පරසක් වල දුන්නේ මොකක් කියලාද? මහා බැංකු බැඳුම් කරේ මහා බැංකු බැඳුම් කරේ. ඒතර මහා බැංකු බැඳුම් කරේ perpetual treasuries එකේ ලෝක්කා මේකේ මහා මොලකාරයෙක් වෙච්ච අර්ජුන් ඇලෝසියස් ගේ නීතිඥයා. අර්ජුන් ඇලෝසියස් වෙනුවෙන් පෙනී හිටපු මාරපණ උන්නහැ තමයි මේකේ සභාපති. මාරපණ උන්නහැ තමයි මේ ආර්ථික කොමිසමේ සභාපති. පත් කරලා තියෙන අනිත් මිනිස්සු දිහා බලන්න එකිනෙකා දිහා අරගෙන බලන්න. ඒ හැම කෙනෙක්ම විවිධ වංචාවන් කරපු මිනිස්සු. එයාට එරෙහිව නඩු තියනවා. පොඩි ගණන් නෙමෙයි. මිලියන බිලියන ගණන්. බදු වංචාවන් කරපු මිනිස්සු සමහර අය. එතකොට මේ වංචනිකයන් එකතු කරලා හදපු කොමිසම මේ ආර්ථික කොමිසම දිහා බැලුවම පේනවා. මේක සත්භාවයෙන් හදපු එකක් නෙමෙයි. හොරකම් කරන්නම හදපු එකක්. මේක හොරකම් කරන්නම හදපු එකක්. ඒ නිසා තමයි අපි දිගින් දිගටම කිව්වේ මේක ව්‍යවස්ථා විරෝධී විදිහට ව්‍යවස්ථාදායකයන් ගලවලා විගණනයෙන් ගලවලා එහෙම නැත්නම් ව්‍යවස්ථාදායකේ කෝපා කමිටු වලින් ගලවලා මේක ස්වාධීන ආයතනයක් බවට පත් කළා මේක චීනාගේ රූකඩයක් බවට පත් කරන්නේ මේ පත්වීම් ලැබලා තියෙන පත් කරලා තියෙන බොහෝ සමාජිකයන්ට චීන සමාගම් එක්ක සම්බන්ධකම් තියෙනවා කියලා අද මාධ්‍යවල එලි කරලා තියෙනවා මාධ්‍යවල එලි වෙනවා. ඒතර මේ අය බොහොම පැහැදිලිවම චීන පපට් මේගොල්ලෝ චීනුන්ගේ කෙමනවල් තොර මේ චීනුන්ගේ කෙමනවල් මේ කොමිෂන් සභාවලට දාලා මොකද්ද කරන්න යන්නේ කියන එක අපි පහුගිය කාලෙම කිව්වා. අන්න ඒකට තමයි ජනතාව විරෝධය දක්වන්න ගියේ. අන්න ඒකට තමයි දේශපාලන විරෝධය එල්ල වෙමින් තිබුණේ. අන්න ඒ දේශපාලන විරෝධය යටපත් කරන්න පුළුවන් වුණේ ආණ්ඩුවට මේ කොවිඩ් රැල්ලෙන්. තුන්වෙනි කොවිඩ් රැල්ල. ඒ නිසා ආණ්ඩුව තවත් කුමන්ත්‍රණ න්‍යායක් සමග කටයුතු කරාද කියන බරපතල සැකයේ තියෙන ওই පියතුමන්ලට ආපු සැකය. දැන් ආසන්නම ඇති වෙලා තිබෙන තත්ත්වය මොකද්ද? දැන් අපිට පේන දේ තමයි දැන් ආසන්නම දේ තමයි මේ මහමූදට සිද්ධ වෙච්ච මහ විනාශය. අපේ බටහිර මූදට සිද්ධ වෙච්ච මහ විනාශය. මේ නෞකාව ගිනි ගැනීම කියන කාරණය බරපතල සැකයක් බවට පත් වෙලා තියෙනවා. අද ඒ පිළිබඳ පරිසර විද්‍යාඥයෝ පරිසර වේදින් මේ පිළිබඳ සැක පහල කරලා තිබෙනවා. මේ පිළිබඳ විශේෂඥ මහාචාර්යවරයන් මේ පිළිබඳව සැක පහල කරලා තියෙනවා. මේක හුදු ගින්නක්ද නැත්නම් මේක යම් කිසි විදියක ප්‍රහාරයක්ද මේක සැලසුම් සහගත ක්‍රියාවක්ද කියන බරපතල සැකය අපි දැක්ක ඊයේත් අර පියතුමන්ලා මතු කරනවා මෙහි තිබෙන්න බරපතල සැකය. මොකද අපිට සැකයක් ඇති වෙනවා. දැන් මේක මේ අද ලංකාව තුල ක්‍රියාත්මක වෙන මේ ඉඩම් අල්ලා ගැනීමේ ක්‍රියාවලිය දිහා බැලුවා. දැන් පෝට් සිටියෙන් පටන් ගත්ත ඉඩම් අල්ලා ගැනීමේ ක්‍රියාවලිය බලන්න දැන් දුරදිග ගිහිලා තියෙන විදිය. අද කොළඹ මර්මස්ථාන අපිට අහිමි වෙමින් යන්නේ. කොළඹ මර්මස්ථාන අපිට අහිමි වෙමින් යන්නේ. ගෆූර් බිල්ඩින් එක වෙන්න පුළුවන්. පොලිස් මූලස්ථානය බොරු ගහලා වටේ ගිහිලා පොලිස් මූලස්ථානය ගෙනියනවා. පොලිස් මූලස්ථානයේ ආරම්භ කළ අවුරුදු 100ක් විතර වෙනවා. අවුරුදු 100කට වැඩි එකක් අයිති වෙන්නේ පුරාවිද්‍යාවට. පුරාවිද්‍යාව වටිනාකමක් තියෙන භූමි. ඒතර මේවා තමයි අහිමි වෙමින් තිබෙන්නේ.
ගුවන් හමුදා මූලස්ථානය ගැන බරපතල විදියට මාධ්‍යවල සාකච්ඡා වෙනවා. විදේශ කටයුතු අමාත්‍යාංශ ගොඩනැගිල්ල ගැන සාකච්ඡා වෙනවා. යෝක් වීදියේ තියෙන ගොඩනැගිලි ගැන සාකච්ඡා වෙනවා. වෝටර්ස් එජ් එක ගැන සාකච්ඡා වෙනවා. අර රාජගිරියේ තිබෙන අර රාජගිරිමේ අධිවේගී මාර්ගය අවුරුදු 18කට චීනුන්ට දෙන්න යනවා. එතකොට මෙන්න සැලසුම පෝට් සිටි එකෙන් පටන් අරගෙන ලංකාවේ කොළඹ තිබෙන මර්මස්ථානකින් එක අපිට අහිමි වෙමින් යනවා. අන්තිමේදී ලොක්ඩවුන් එක ඉවර වෙලා අපි වැඩට යන්න යනකොට කොළඹ නගරයට ඇතුල් වෙන්න චීනුන්ගේ තානාධිපති කාර්යාලයෙන් වීසා ගන්න අපිට තිබුණොත් වීසා ගන්න නියම වුණොත් ඒක පුදුමයක් නෙමෙයි. චීනගෙන් වීසා අරගෙන අපිට කොළඹට ඇතුල් වෙන්න වෙයිද කියන බරපතල සැකයක් තියෙනවා ලොක්ඩවුන් එක ඉවර වෙලා අපි වැඩට යනකොට. ඒතර එවැනි තත්ත්ව දවසින් දවස මේ කොහොමද කරන්නේ? මේ මිනිස්සු තමන් මරබියේ ජීවත් වෙද්දි මිනිස්සුම ගෙවල් වලට හිර කරලා තියලා මේ මිනිස්සුන්ට තියෙන ආදරයට නෙමෙයි මේ ලොක්ඩවුන් එක දැන් ක්‍රියාත්මක මේ 7 වෙනිදා දීපිච්ච ලොක්ඩවුන් එක හිටි හැටිම 14 වෙනිදා දක්වා ගියේ කොහමද? සැලසුම් හදලා තියලා. හැබැයි ඊයේ මොකද මේ තිබෙන ප්‍රශ්න පිළිබඳ ජනතාව පාරට බහින්න නියමිතයි කියන සංඥාව ඊයේ පියතුමන්ලා දුන්නා. දීවරයෝ පාරට බහින්න නියමිතයි කියලා අන්න සංඥාව දුන්නා. ඒගොල්ලෝ පාරට බහිනවා මේ වෙනුවෙන් කියලා. කිව්ව ගමන් සතියක් දික් කළා. කිව්ව ගමන් සතියක් දික් අන්න එක තමයි හොරාට ගනින් කෙහෙල් කන වැටපැන්නා. හොරාට කලින් කෙහෙල් කන වැටපැන්න. ඒ නිසාත් මේ අපිට බරපතල සැකයක් තියෙන්නේ. දැන් මේ කොරෝනාව තියාගෙන ඉන්නේ ජනතාව ආරක්ෂා කරන්න. කොරෝනාවෙන් ජනතාව ආරක්ෂා කරන්න නෙමෙයි ජනතාවගෙන් ආණ්ඩුව ආරක්ෂා වෙන්න තමයි කොරෝනාව යොදාගෙන තියෙන්නේ. කොරෝනාව යොදාගෙන. ඒක තමයි බරපතල ප්‍රශ්නේ. ඒ නිසා තමයි අපිට බරපතල සැකයක් තිබෙන්නේ. මේ සමුද්‍ර අපේ බටහිර මුහුදට සිදුවෙච්ච මේ මහා විනාශය. ඕනෑම කෙනෙක් දන්නවා මේ සැකය මතුවෙනවා. රටවල් දෙකක් ප්‍රතික්ෂේප කරපු නෞකාවක් කොහොමද ඇතුළුනේ? රටවල් දෙකක් ප්‍රතික්ෂේප කරපු නෞකාවක්. ඒ නෞකාවේ ගින්නක් තියෙනවායි කියලා ඒ සමාගම සමාජ මාධ්‍යවල පළ කරනවා. එතකොට මේවා දැක්කේ නැද්ද? සමාජ මාධ්‍යවල පළ වෙනවා. එයා කියනවා මේක ප්‍රතික්ෂේප කළා. මේගොල්ලන්ට ඕන කළා මේ බහලුම් බාන්න. මේක ගොඩ බාන්න අවශ්‍යයි. මේක ගිනි ගනිමින් තිබුණේ. එතකොටත් ගිනි ගනිමින් අපේ මුහුද සීමාවට ඇතුල් වෙනකොට ගිනි ගනිමින් තිබිච්ච නෞකාවක්. මේ කියන විදිහට. ඒතකොට ඇයි මේකට එන්න ඉඩ දුන්නේ? කවුද මේක තීරණය ගත්තේ? ඇයි මේවා හොයා නොබැලුවේ? ඒ නිසා තමයි බරපතල සැකයක් මතුවෙන්නේ. මේක සැලසුම් සහගත දෙයක්ද? මොකද මේක ගිනි ගත්තට පස්සේ අපිට පේනවා දැන් අපේ පරිසරය මුහුද ගොළු මුහුදක් බවට අපේ බටහිර මුහුද ගොළු මුහුදක් බවට පත් වෙන්න නියමිතයි. බලන්න අර අපේ සතා සිව්පාවට වෙලා තියෙන මුහුදු ජීවින්ට වෙලා තියෙන දේ දවසින් දවස ගොඩ ගහනවා සත්තු මැරිලා. අර කැස්බෑව් මොන වරදක් කරාටද මේ සත්තු? මේ සතා සිව්පාව මොන වරදක් කරාටද? පැලෑටි වලට වෙන හානිය, කඩොල් මොකද්ද කරලා තියෙන විනාශ කියන එක පේනවා. මේ මුහුද දැන් දීවරයන්ට වෙන දේ දීවරයන්ට හිඟා ගන්න වෙන්නේ. මහා පාර හිඟා ගන්න තැනකට දීවර වැද වැටෙනවා. ඒතොර එවැනි මහා විනාශයක් කළා අවුරුදු 50ක් විතර යනවා මේක නැවත ගොඩනගන්න. මේක නැවත ගොඩනගන්න මහා දැවැන්ත පරම්පරා ගණනාවක් යනකම් මේකේ පීඩාවෙන් මේකේ බරපතල හානිය අපිට දැනෙනවා. ඒතොර එවැනි තත්වයක් ඇති වුණාට පස්සේ මොකද්ද වෙන්නේ? එතකොට මේ කලාපය නිසරු කලාපයක් වුණා. මේ බටහිර මුහුදු තීරය නිසරු කලාපයක් වුණාට පස්සේ මේක ලේසියෙන්ම පුළුවන් වෙනවා. මේක ලේසියෙන්ම අල්ල ගන්න පුළුවන් වෙනවා. මෙන්න මේක තමයි කොන්ස්පිරසි එක කියන එක. මේකද මේ කොන්ස්පිරසි තියරිය. මේකද මේ අපේ බටහිර සමුද්‍ර කලාපය අල්ලා ගැනීම සඳහා ඒ දීවරයන් පන්නා දමලා ඒක වඳ භූමියක් කරලා ඒකේ ඉන්න ජීවීන් විනාශ කළා ඒක අපිරිසිදු කළා ඒක දූෂණය කළා අන්තිමේදී නැවතත් මේක චීනට අල්ලගන්න කොම්පැනි කාර්යයන්ට අල්ලගන්න විදිහට සැලසුම් හැදුවාද කියන බරපතල සැකය තියෙනවා. මොකද අද වෙන දේ දිහා බැලුවා මේක පේනවා. දැන් අනෙක් කුමන්ත්‍රණය අපිට පේන විදිහට ඊළඟ කුමන්ත්‍රණය තමයි මේ අපේ ගොවිබින් අහිමි කිරීමේ කුමන්ත්‍රණයක් දියත් වෙනවාද කියන බරපතල සැකය තියෙනවා. රසායන පොහොර හිටියැඩි පැය 24න් රසායනික පොහොර ගෙන්වන එක තහනම් කරාට පස්සේ අද ඇති වෙලා තියෙන තත්ත්වය බලන්න. ඔබ සියලු දෙනාම දන්නවා. අද මිනිස්සු පාරට බෑලා මිනිස්සුන්ට පොහොර ටික නැහැ. මේ රෝගයක් ව්‍යාප්ත වෙමින් තිබෙන මොහොතක මිනිස්සු බලන්න ඉන්න විදිහ. ඇයි? ඒ මිනිස්සු තමන්ගේ වෘත්තිය රැකගන්න. මිනිස්සුන්ට කෘෂිකර්මය මිනිස්සුන්ට වගා කරන්න ඕනේ. වගා බීම් පාළුවට යන්න නියමිතයි. මිනිස්සු කියනවා මේවා දැන් පාළුවට එනවා. අපිට පොහොර නැහැ. ඕමන අවස්ථාවල පොහොර නැති වුණාම මොනව කරන්නද? කාබනික පොහොර ගෙන්නනවලු. කොහෙන්ද ගෙන්නන්නේ යන්නේ? චීනෙන් ගෙන්නන්නේ යන්නේ කියන එක පේනවා. දැන් චීනෙන් ගෙන්නන කාබනික පොහොරවල විදේශික කාබනික පොහොරවල තියෙන බරපතල ගැටලුව පරිසරවේදීන් කියනවා. ඒ විශේෂඥයෝ කියනවා. මොකද මේවා බැක්ටීරියා.
එතකොට මේවා යම්කිසි විදියකට ඒ දි රා පත් වෙන ඒ ශාක කොටස් මේවායින් තමයි ඒක හදන්නේ. එතකොට ඒ ශාක කොටස් විදේශීය රටවල ශාක කොටස් චීනයේ වෙන්න පුළුවන්. චීනයේ ඉතුරු වෙන දේවල් මොනවද කියලා අපි දන්නවා ඈ. චීනෙන් ගේන්න ඒවා ගැන චීනේ මොනවද ඉතුරු වෙන්නේ? චීනේ ඉතුරු වෙන අය කුණු කසල මොනවද කියන එක අපි දන්නවා. චීනේ ඉතුරු වෙන කුණු කස කැබැල්ලෑ වගේ හැම ඉඳලම ඉබ්බගේ හැම ඉඳලම වවුලගේ හැම ඉඳලම නොකන මල දානයක් නැති රටක් චීනා කියන්නේ. ඒතකොට ඒකයි ඉවත දාන දේවල්. ඒකයි ඉවත දාන දේවල් වලින් හදන මේ කාබනික පෝරවල තත්ත්වය මොකක්ද කියලා හිතා ගන්න පුළුවන්. ඒතකොට ඒක අපේ පසට ගැලපෙනවද? ඒ ශාක පෝර අපේ පසට ගැලපෙනවද? මෙන්න මේක බරපතල ප්‍රශ්නයක් කියලා තමයි මේ විශේෂඥයෝ කියන්නේ. එහෙම තියෙද්දි මේ කාබනික පෝර ගෙන්නනවා කියලා කෑ ගහනවා. කාබනික පෝර ගෙන්නනවා කියලා කෑ ගහනවා. ඒතකොට මේක අපිට පේන බරපතලම දේ තමයි අවසානයේදී ගොවියාට ගොවිතැන එපා කරනවද කියන එක. ගොවියාට තමන්ගේ රස්සාව නැති කරලා ගොවි බිම් ටික මුඩු බිම් බවට පත් වුණාට පස්සේ අන්න ගොවි බිම් අත්පත් කර ගැනීම සඳහාද කියන කාරණය බරපතල ප්‍රශ්නයක්. මොකද මේක විවිධ රටවල විවිධ ආකාරයෙන් සිදු වෙනවා. විවිධ රටවල මේ ඉඩම් අල්ලා ගැනීම සඳහා විවිධ ක්‍රියාමාර්ග ගන්නවා. ඒ එක්තරා විදිහක සැකයක් අපිට මතුවෙනවා ලංකාවේ අපේ ගොවි බිම් අල්ලා ගැනීම සඳහා ගන්නා වූ වැඩපිළිවෙලක්ද කියන එක. ඒ නිසා තමයි අපිට සැකයක් මතුවෙන්නේ පෞගිය අවුරුදු 1මාර ඇතුළත පෞගිය අවුරුදු 1මාර ඇතුළත ලංකාව මෙහෙයවමින් තිබෙන්නේ මේ කොන්ස්පිරසි තියරි එකක්. නැත්තම් මේ කුමන්ත්‍රණ න්‍යායන් මතද මාෆියා කල්ලි වලට අවශ්‍යතාවය මතද කියන බරපතල සැකය අපිට මතුවී තිබෙනවා. ඒ නිසා අපි කියන්නේ මේ අහින්දාස්ලා දාලා ආණ්ඩුවේ නිකන් සට්ටම්බිය දාලා මේවා විමර්ශනය කරන්න එපා. මේක සැලකිය යුතු මට්ටමේ එක්තරා විදිහට ජාත්‍යන්තර මට්ටමේ විමර්ශනයක් පරීක්ෂණයක් අවශ්‍යයි. ඇයි මෙවැනි නෞකාවක් අපේ මුහුදු තීරයට ඇතුල් වුණේ? ඇයි මේක දැනගත්තේ නැත්තේ? ඇයි මේක එන එක දැනගත්තේ නැත්තේ කොහොමද? ඇයි මේකේ තොරතුරු නොලැබුණේ? එක්තරා විදිහකට අපි දැක්ක පරිසරවේදී මතු කරනවා යම්කිසි රහස් දුරකථනයන් සංවාදයන් පිළිබඳව. අපි දැක්ක ඊයේ මාධ්‍යවල පළ වෙනවා. එතකොට මේවා පුරුල් කරගෙන විමර්ශනයක් කරන්න අවශ්‍යයි. මොකද අපිට සැකයක් තියෙනවා මේ අපේ සමුද්‍ර තීරය බටහිර සමුද්‍ර තීරය පෝට් සිටි එකත් ඇතුළුව තිබෙන ඒ දිගටම තියෙන සමුද්‍ර තීරය අපිට අහිමි කිරීමේ කුමන්ත්‍රණයක්ද මේ දියත් වෙමින් තිබෙන්නේ. එක පැත්තකින් කොළඹ නගරය අහිමි වෙමින් තිබෙනවා. දැන් සමුද්‍ර තීරය බරපතල අනතුරකටපත් වෙලා තිනවා. පෝට් සිටි අල්ලගෙන තියෙනවා. අනෙක් පැත්තෙන් අපිට අපේ ගොවි බිම් අහිමි වෙමින් තිබෙනවා. ඒ නිසා තමයි අපි කියන්නේ මේ අවුරුදු 1මාර ඊටාම තීරණාත්මක විදිහට ලංකාවේ දේශපාලන ආර්ථික සමාජීය සහ පාරිසරික වශයෙන් බරපතල විනාශයකට අද දමලා තියෙනවා. මතක තියාගන්න තව දවස් 5කින් අපිට පරිසරය දිනේ එනවා. ලෝක පරිසර දිනය ජූනි 5ට එනවා. ජූනි 5 තව දවස් 2කින් පරිසර දිනය අපි සමරනවා මේ ලෝකයේම. ලෝකයේ පරිසර දිනය සමරනකොට අපි ඊටාම සෝචනීය තත්යකට අද වැටිලා තියෙන්නේ. කියන්න ගණගාටුයි මේ ඉතිහාසයේ සිදු වුණු දැවැන්තම සමුද්‍ර හානිය අපේ රටේ සිදුවුණු දැවැන්තම සමුද්‍ර හානිය මේ ආණ්ඩුව මැදිහත් වීමෙන් මේ ආණ්ඩුව අනුග්‍රහය යටතේ සිදු වුණාද කියන බරපතල සැකය තියෙනවා. මේ වන විට ඇති වී තිබෙන සමුද්‍ර හානිය දිහා බැලුවාම ඒ වගේම අපි දැක්ක පහුගිය අවුරුදු 1මාර ගත්තාම මේ රටේ සිදුවුණු දැවැන්ත මේ ඉතිහාසයේ සිදුවුණු දැවැන්තම පරිසර හානි පරිසරය විනාශ කිරීමට මේ ආණ්ඩුව දායකත්වය ලබා දුන්නා. මේ ආණ්ඩුවේ අනුග්‍රහය ලැබුණා. අපි දැක්ක කොහොමද රාජ්‍ය නායකයා සිංහ රාජයට ගිහිලා පාරවල් කපන්න පරිසර සහතික ලබා දුන්නේ? කොහොමද ඊට පස්සේ සිංහ රාජ්‍ය සිංහ රාජ්‍ය අක්කර ගණනාවක් එලි කළා වැව් හදන්න උත්සාහ දරමින් තිබෙන්නේ? ඊට පස්සේ අපි දැක්ක ආණ්ඩුව ආපු ගමන් කොහොමද වැලි ගොඩ දාන්න වැලි ප්‍රවාහනය කරන අවසර ලබා දුන්නේ? ඒ ඇල දොළවල් ටික කොහොමද හින්දවන තැනට ඒව විනාශ කරන තැනට ඒව දූෂණය කරන තැනට ගමන් කළේ? ඊට පස්සේ අපි දැක්ක කඩොලාන ටික කොහොමද අපිට අහිමි වෙමින් ගියේ? කඩොලාන එපා, ඔක්සිජන් එපා, අපිට පිට්ටනි ඕනේ කියලා කොහොමද ඒ කඩොලාන ගිනි ගත්තේ? ඊට පස්සේ අපි දැක්ක චක්‍රලේඛන අහෝසි කෙරුවා. අතක තියාගන්න මේක තමයි බරපතලම ප්‍රශ්නේ. 2001 වෙනි චක්‍රලේඛන අහෝසි කරලා පරිසරය විනාශ කරන්න අවශ්‍ය කරන පසුබිම හැදුවා. රාජ්‍ය නායකයා මැදිහත් වෙලා සියලු බලතල අතට ගත්ත ඒ සර්වාධිපති බලය අතට අරගෙන කලේ ඒ පරිසරය විනාශ කරන්න අවශ්‍ය කරන චක්‍රලේඛන හදපු එක.
නීති වෙනස් කරපු එක. එතකොට මේ ඉතිහාසයේ අපි ජූනි 5 වෙනිදා අපි පරිසර දිනය සමරන්නේ මේ ඉතිහාසයේ සිදුවෙමින් තිබෙන බරපතලම පරිසර හානිය කරපු මේ ආණ්ඩුවක් බලයේදී. සමහක ආණ්ඩුවක් නෙමෙයි කොඩි විනයක්. මේ 2019 ඉඳලා මේ දක්වා ඇති වුණු දේ දිහාවල් බැලුවාම මේ ආණ්ඩුව පාලනය කරලා තියෙන්නේ ජනතාවට අවශ්‍ය විදියට නෙමෙයි. නිකන් මේක මේ ආණ්ඩුව වැඩ කරන විදිය බැලුවාම අපිට හිතෙන්නේ මේ ආණ්ඩුව නැත්තම් මේ රාජ්‍ය නායකයා බලයටපත් කළේ මේ රටේ ජනතාවද චීන ජනතාවද කියලා. මම නම් හිතන්නේ මේ රටේ ජනතාව පත් කරපු පාලකයෙකුට මේ රටේ ජනතාව පත් කරපු දේශපාලන නියෝජිතයන්ට මේ වගේ තීන්දුව ගන්න පුළුවන් කියලා. මේ වගේ තීන්දුව ගන්න පුළුවන් කියලා. ලංකාවේ මිනිස්සු වෙන්න බෑ. ලංකාවේ ආණ්ඩුවකට මේ වගේ තීන්දුව ගන්න බෑ. ඒ නිසා අපිට හිතෙන්නේ මේක චීනය පත් කරපු ආණ්ඩුවක්ද? චීන ජනතාව හදපු ආණ්ඩුවක්ද කියන සැකය අපිට තියෙනවා. සැකය අපිට තියෙනවා. දැන් ආණ්ඩුවක් නැහැ එක පැත්තකින්. දැන් අපිට පේනවානේ එක පොලොස් කොට්ටෝරුයි එක පොලොස් කොට්ටෝරු එක හපාචි එක පිම්පි එක නලු නිලියෝ. දැන් හුන්ට ඕන විදියට තමයි මේ තීන්දුව තීරණ ගන්නෙ. උන්ට ඕන විදියට තමයි නිරෝධායන නීති උන් තමයි තීරණය කරන්නේ. දැන් බලන්න ඊයේ කරපු අර කුණුහරුපේ අර ස්ටිකර් අලවන කුණුහරුපේ මොකද්ද කියලා. කවුද ඒව තීන්දුව ගන්නෙ? මජිත් රෝහණ මහත්තයා ඇවිල්ලා කියන එක කරන්නේ. කවුද ඒ තීන්දුව ගන්නෙ? කවුද එහෙම ස්ටිකර් අලවන්න එකපාරට තීන්දුව දැක්කනේ රස්තියාදුව. මිනිස්සු ස්ටිකර් අලවගෙන තව දිහාව කෑනවා. එතනින් කියනවා ඔහේ නෙමෙයි අරහේ කියලා. අන්තිමට මිනිස්සුන්ට යා ගන්න බෑ. එක්ක මේක වහනවා නම් සම්පූර්ණයෙන් වහලා දාන්න ඕනේ. නිකම් අත්‍යවශ්‍ය සේවාවන් වලට එන්න කියලා ඉතින් මිනිස්සු යනවා. මිනිස්සු ගියා මිනිස්සු රස්තියාදු වෙනවා මේකේ. මොකක්ද ඒ කරපු කුණුහරුපේ කියන්නේ කවුරුත් දන්නේ නැහැ. ඒක තමයි අපි කිව්වේ මේ ආණ්ඩුව අත්තනට කාපු යුන් ඉන්නේ. අත්තනට කාපු යුන් ඉන්න ආණ්ඩුව. උන් මොනවද කරන්න කියලා දර අපි කියන්නේ මරු කියනවා වගේ. මරු වෙහිච්ච ආණ්ඩුවක්. ඒ වගේ මොකද්ද කරන්න කියන එක උන් තේරුන්නේ නැහැ. ජනාධිපති කියනවාද? සෞඛ්‍ය අමාත්‍යාංශය කියනවාද? පොලිසිය කියනවාද? නීති හදන්නේ කවුද? නීති ක්‍රියාත්මක කරන්නේ කොහොමද? ඒ තමන්ට ඕන විදියට එක තමන්ට ඕන විදියට වැඩ කරනවා. ඒකනේ අපිට පේන්නේ පාරට බැස්සහම පේන්නේ ආණ්ඩුවක් නැහැ රටක් නැහැ. ආණ්ඩුව කරන එකම වැඩේ ආණ්ඩුව සලකලා කරන එකම වැඩේ තමයි චීනට රට ලියලා දෙන එක. ආණ්ඩුව දිකම් බාර අරගෙන තියෙන එකම වැඩේ මේ ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව බාරන් තියෙන එකම වැඩේ කොහොම හරි කමන්නේ චීනට තමන් බලය තමන් මේක බලය අත්හැරියත් අන්තිමේදී චීනට මේක ලියලා දෙන්න ඕනේ කියන වැඩපිළිවෙල තමයි ආණ්ඩුවේ තියෙන්නේ. ඒ අර වෙන වැඩපිළිවෙලක් නැහැ. The News Reporter. වාරණයෙන් තොර අපක්ෂපාතී වාර්තාකරණය.